සුබ උදෑසනක් සියලු දෙනාම නැවතත් ඔබව මේ ඔන්ලයින් ක්‍රමයේ හරහා නැත්නම් මාර්ගගත ක්‍රමයේ හරහා කරන්නා වූ දේව මෙහෙයට යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමයෙන් පිළිගන්නවා. අපි උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ අනුග්‍රහය නිසා සමදාම ප්‍රීතියෙන් සතුටින් ඉන්නවා. විශේෂයෙන් උන්වහන්සේගේ නාමයෙන් අපිට ලබා දී තිබෙනා වූ උන්වහන්සේගේ බලය ශක්තිය සැපයීම නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඉන්න ස්ථානයේ සිට නැගිට දෙවියන් වහන්සේ නමස්කාර කරන්න යනවා. ඉතින් ඉන්න ස්ථානයේ නැගිටලා අපි එකට යාඥාවෙන් සහ ප්‍රශංසාවෙන් දෙවියන් වහන්සේව නමස්කාර කරමු. ඉතින් අපි ගායනා කරමු නොකියාම බෑ මට ඒ නාමේ මොකද ඒ නාමේ යේසුස් යේසුස්. නොකියාම බෑ මට ඒ නාමේ යේසුස්. නොකියාම බෑ මට ඒ නාමේ යේසුස් යේසුස් ඒ නාමේ යේසුස්. නොකියාම bෑ මට ඒ නාමේ හඬගා කියන්න දැන් ඒ නාමේ යේසුස්. හඬගා කියන්න දැන් ඒ නාමේ Osvam siyalle Osvam siyalle den he name abyosomu e name Jesus. Osvam siyalle den he name Jesus Jesus he name Osvam siyalle den e name gana karamu Jesus e name Jesus. Osvam siyalle den e name Oswamini Apio sono swamini obe name obra gauraveva swamini prasansa veva hallelujah. Jesus e name Jesus. Osvam siyalle den e name. O Swamini e name Jesus e name උසස්සු උත්කෘෂ්ඨ වූ අනර්ග වූ නාමයක් වෙනා ස්වාමිනේ. ඉතින් ස්වාමිනී අපි ඔබගේ පාමුලට අද දවසේ පැමිණෙනවා ස්වාමිනේ. ස්තුති වේවා. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම යේසුනි. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම යේසුනේ. Jesus semat yatnavenat sitina se denwarama. Jesus semat
Yanyavena sitinase denwarama obedevya pamule sitimi mama prema Yesuni obedevya pamule sitimi mama prema Yesuni rupe obe penena se darshana ven ma swamini rupe obe penena se darshana ven ma swamini obedivya pramule sitimi mama prema Yesuni obedivya pramule sitimi prema Yesuni miriadin katakeran tandemake dan sanesan mirihan katakeran tandemake dan sanesan obedevya pamule sitimi mama prema Yesuni obedevya pamule sitimi mama prema Yesuni O Swamini Ada dawasi Swamini samada obe pamule sitinemu Oh Swamini apade katha karanna ape hadawat sanasanna Swamini obage roope ape hadawat wala ape jeevat wala sadanna Swamini Jesus ema yadnavena sitina se denwarama Jesus ema yadnavena sitina se denwarama O Swamini Obama samaka sitina nisa adama jivatvanne Obama samaka sitina nisa adama jivatvanne ganakaram Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah apa samaga sitina devida Yehovah Shammah apa samaga sitina devida Yehovah Shammah Yehovah Shammah Yehovah
ස්වාමිනී තනිවීම හැඬුවෙලේ ඔබයි මා තනි නොකළේ යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යේසුනී ඔබේ ප්‍රේමය සෑයන් සැමට වඩා ස්වාමිනී යේසුනී ඔබේ ප්‍රේමය සෑයන් සැමට වඩා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා ස්වාමිනී හල්ලෙලූයා ඔබේ ප්‍රේම නිසා ස්තුති ස්වාමිනී අප සමග සිටින දෙවිදා ඕ ස්වාමිනී හල්ලෙලූයා ස්වාමිනී ප්‍රශංසාව මහිමය ඔබටයි ස්වාමිනී යෙහෝවා ශම්මා ඔබව නමතින්නෙමි යේසුනී ඔබව නමදින්නෙමි ඔබව නමතින්නෙමි යේසුනී ඔබව නමදින්නෙමි ඔබ යහපත්ය සර්ව බලවන්තයි ඔබ මෙන් කෙනෙකු නැතේ ඔබ යහපත්ය සර්ව බලවන්තයි ඔබ මෙන් කෙනෙකු නැතේ හල්ලෙලූයා හල්ලෙලූයා සර්ව බලවන්තයි ඔබ මෙන් කෙනෙකු නැතේ ඔබ යහපත්ය සර්ව බලවන්තයි ඔබ මෙන් කෙනෙකු නැතේ හල්ලෙලූයා සර්ව බලධාරී වූ ගුණවන්ත වූ ස්වාමිනී ඔබ මෙන් කෙනෙකු නැතේ හල්ලෙලූයා ඕ ස්වාමිනී ඔබ මෙන් යහපත්වි කෙනෙක් නෑ ස්වාමිනී ස්තුති වේ නමස්කාරය ඔබටයි ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ගෞරව වේවා ස්වාමිනී මේ කාලය තුලදී ස්වාමිනී අප සමග සිටින සර්ව බලධාරී වූ යහපත් වූ දෙවියන් වහන්සේ නිසා ස්තුති ස්වාමිනී
ඔබට සියලු ගෞරවය මහිමය අනුග්‍රහය ඔබ සමග පමණයි ස්වාමිනී. ඔබට ස්තුති වේවා මහිමය වේවා. මේ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. මේ වෙලාවේදී අපි දසෙන් කොටස් සහ පඬුරු අපි ඉන්න ස්ථානයේ එකතු කර පසුව දේවස්ථානයට ලබා දෙන්නට යනවා. ඔබට මේ තිරේ දිස් වෙන්නා වූ ඒ ගිණුම් අංකයට එම දසෙන් කොටස් පඬුරු එවන්න පුළුවන්. නැත්නම් සභාව නැවත විවෘත වූ පසු ඔබට නැවත සභාවට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම තිරේ දිස් වෙන්නා වූ දේවගැතිවරුන්ගේ නම සහ දුරකථන අංකය හරහා ඔබට දේවගැතිතුමන්ලාව සම්බන්ධ කරගෙන ඔබගේ ගැටලු ඔබගේ යාඥා ඉල්ලීම් ලබා දෙන්නටත් පුළුවන්. ඉතින් අපි මේ ගීතිකාව ගායනා කරන අවස්ථාවේදී ඔබගේ දසෙන් කොටස් සහ පඬුරු ඔබ ඉන්නා වූ ස්ථානයේ එකතු කොට දෙවියන් වහන්සේට වෙන් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. බැති සිටිනා සියලු දෙනා වන්දිමුව යේසුතුමා සිත සිතනා දෙව් කුමරා පිළිගමු අපි සැවොමා ආදරයෙන් කීගයමු සැමගේම සිත සනසා දෙවිදාගේ ගුණ ගයලා සතුටින්ම යමු සැවොමා දෙවිදාගේ ගුණ ගයලා සතුටින්ම යමු සැවොමා සාමෙපතා දෙවිදා මනුලොව එළිය කළා ජීවනයේ මග පෙන්වා සෑම දෙනෙකු බුදු කළා ආදරයෙන් කීගයමු සෑමගේම සිත සනසා දෙවිදාගේ ගුණ ගයලා සතුටින්ම යමු සැවොමා දෙවිදාගේ ගුණ ගයලා සතුටින්ම යමු සැවොමා දෙවිදාගේ ගුණ ගයලා සතුටින්ම යමු සැවොමා. අපි යාඥා කරමු. දයාබර ස්වාමිනී ඔබ වහන්සේගේ අනුග්‍රහය සහ කරුණාව නිසා ස්වාමිනී අපි අද එක් රැස් වෙලා ඔබ වහන්සේව නමස්කාර කිරීමට දුන්නා වූ කාලය නිසා ස්තුතියි ස්වාමිනී. විශේෂයෙන් මේ ඔබ වහන්සේට වෙන් කළා වූ දසෙන් කොටස් පඬුරු ආශිර්වාද කරන්න ස්වාමිනී. ඔබගේ සේවයට ඔබගේ රාජ්‍යයට ඔබගේ ගෞරව ඔබ වහන්සේගේ ගෞරවයට ස්වාමිනී ඒ පාවිච්චි කරන්න ස්වාමිනී. විශේෂයෙන් ස්වාමිනී අපි ඔබ වහන්සේගේ වචනයට අහුම්කන් දෙන්නේ අන අවස්ථාවේදී අපගේ හදවත් අපගේ කන් විවෘත කරන්න ස්වාමිනී. විශේෂයෙන් ඔබගේ දේවදාසයා හරහා ස්වාමිනී අපිට කතා කරන්න ස්වාමිනී. ඒ වචනේ අහුම්කම් දීමට පමණක් නොව ස්වාමිනීට ඒට කීකරු වීමට ඒ අනුව ජීවත් වීමට අපිට අනුග්‍රහය කරුණාව ලබා දෙන්න ස්වාමිනී. මේ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුතියි නැවතත් මේ උද්‍යාසන කාලයේදී ඔබ සමග දෙවියන් වහන්සේව වචනේ බෙදාගන්න මට අවස්ථාව දුන්න නිසා දෙවියන් වහන්සේට ස්තුතියමු. අපි සියලු දෙනාටම මේ ඉරිදා දවසේ උන්වහන්සේගේ වචනය අහන්නත් ඒ අනුව ජීවත් වෙන්නත් උන්වහන්සේගේ කරුණාව අත්‍යවශ්‍යයි. අපි මේ සභාවේ රැසිවක් තියෙන්න බැරි වුණත් සමහර අයට තමාගේ නිවසේදී මේ කතාව නැත්නම් මේ පණිවිඩය අහන්න ඔබට අවස්ථාව දෙවියන් වහන්සේ සලසලා තියෙන නිසා උන්වහන්සේට ස්තුතියි.
මේ උදෑසන මම කතා කරන්න කැමති. මේ අමාරු කාලයේදී හුඟක් අය ධෛර්යමත් වෙලා සමහර විට අසමත් වෙනවා. මේ අවස්ථාවේදී මම අහන්න කැමති. ඇදහිලිවන්ත කෙනෙක් අසත්පීව හෝ වැටෙන්ඩ හෝ ඉඩ තියෙනවාද? සාමාන්‍යයෙන් මං කියනවා දෙවියන් වහන්සේව පිළිගත් අය උන්වහන්සේගේ වචනය අනුව ගමන් කරන අයට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉදිරියට ගමන් කරන්න අපට පුළුවන්. ඒ උන්වහන්සේගේ පොරොන්දුව උඩත් උන්වහන්සේගේ කරුණාවත් උන්වහන්සේගේ බලයත් අපට තියෙන නිසා අපි ඕන අවස්ථාවකට ඕන දෙයකට මූණ දීලා ජයග්‍රහ ජීවිතයක් ගත කරන්න අපට පුළුවන්. නමුත් සමහර අය වැටලා තියෙනවා. පෞල්තුමා කියනවා දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරීක්ෂයේදී 12 වෙනි පදේ. පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරීක්ෂයේදී 12 වෙනි පදේ පෞල්තුමා ඒ සභාවට කියනවා සමහර වෙලාවේදී අපට වැටෙන්න පුළුවන්. නමුත් 13 වෙනි පදේ කියනවා ඔබව දෙවියන් වහන්සේ ශක්තිමත් කරන්නලා නැවතත් හරි මාර්ගයෙන් යන්න මාර්ගයක් සලස්වනවා කියලා. එම නිසා දැන් අපි පරණ ගෝසම ගත්තොත් අපට කියන්න පුළුවන් මේ දාවිදගේ කතාව. දෙවෙනි ස්වාමුවෙල්ගේ පොතේ අපට කියවන්න පුළුවන් 12 වෙනි පරීක්ෂයේදී 13 වෙනි පදේ දාවිද් රජතුමා දෙවියන් වහන්සේගේ තෝරාගත මිනිහා මගේ හදවට එකඟ වෙන තැනත්තා කියලා කියපු තැනත්තා වෛශ්‍ය කමට වැටුණා. මිනිහු මරුවෙක් හැටියට එයා ඒ ක්‍රියාව කළා. අවුරුද්දක් විතර මේක හංගගෙන හිටියා. මාලිගාවේ ඉන්න ආයෙත් බයෙම නොකුත් කිව්වේ නැහැ. අවුරුද්දක් ගියාන් පස්සේ ඔන්න නේතන් ඇවිල්ලා කියනවා බයි රජතුමාට ඔය කතා කිව්වත් බෙල්ල කපයිද දන්නේ නැහනේ. නිමුත් පොඩි කතාවක් කියලා අන්තිමේදී දාවිද් රජතුමා කිව්වා එවැනි වරදක් කරපු තැනත්තාට දඬුවම දිය යුතුයි කියලා. එතකොට තමයි නාතාන් කිව්වා ඔබ තමයි තැනත්තා කියලා. එවිට එයා දැනගන 12 දෙවෙනි සාමුවෙලි 12 වෙනි පරීක්ෂයේ 13 වෙනි පදේ දාවිද් කියන මම දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියාක මම පව කළා කියලා පිළිගත්තා. ඒක තමයි උතුම් දේ. තම මොන හරි වරදක් කියනවා නම් දෙවියන් වහන්සේ කමාව දෙනුවාමයි. ඉදිරියට ගමන් කරන්න නෝත් ඒක කළ යුත්තේ. දැන් බලන්න අකිකර පුත්‍යාගත කතාව. ඒ තාත්තගෙන් සම්පූර්ණ ඔක්කොම ඉල්ලගෙන එයාට දෙන්න පුළුවන් සියලුම අරගෙන විනාශ කරලා අන්තිමේදී එයා කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ ඌරු කොටුවේ ඌරුගේ කෑම කකා හිටියා. ඒ මොහොතේදී එයාට මතක හිටිනවා මම ගෙදර ගියොත් පුතා හැටියට නෙමෙයි කම්කරුවෙක් හැටියට මගේ තාත්තගේ වත්තේ වැඩ කරනවා නම් මීට වඩා හොඳ නැද්ද කියලා මිනිහා නැවත හැරුණා. දැන් බලන්න ඉතාමත් වැදගත් පණිවිඩේ. ඒ මිනිහා ඌරු කොටුවේ ඉඳගෙන ඌරෝගේ කෑම කකා ඉන්න වෙලාවදී ඇඳුම් ඔක්කොම කිලුටු වෙලා අර ඌරුන්ගේ ගඳ ඒත් එක්ක එන අවස්ථාවේදී තාත්තා බලාගෙන හිටියා පුතා එයි කියලා. අපේ පියාණන් වහන්සේත් බලාගෙන ඉන්නවා අපි උන් වහන්සේ ළඟට එනවා කියලා. නමුත් සමහර අය බය වෙනවා. මෙච්චර කරලත් යන්න පුළුවන්ද කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න ඒ දරුවා එන අවස්ථාවේදී තාත්තා බලාගෙන හිටියා. බලාගෙන හිටියා වෙච්ච නෙමෙයි දැක්ක හැටියේ
මිනිහා එක පාටම තමාගේ අත් දෙකෙන්ම අරගෙන තමාගේ ශරීරයට එකහු කරලා ඉමින්ද පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ වචන කියන එක. එවැනි ගඳ ගහන්න එක්කෙනාට කියන සාමාන්‍ය අපි නම් කියන ගිහිල්ලා නාලවත් එන්න කියලා. එයා කර නැහැ. එහෙම් පිටිම බදාගෙන එයාව පිළිගත්තානේ. ඒක තමයි අපේ දෙවියන් වහන්සේ. දැන් පරණෝකේසේ තව කතාවක් නිනෙවේ නගරේ බලන්න. ජෝනාට කිව්වා ගිහිල්ලා පණිවිඩය දෙන්න කියලා ජෝනා බෑ කියලා කිව්වා අන්තිමට ගියා. ජෝනා ගිහිල්ලා ඒ නිනෙවේ නගරයට පණිවිඩය දුන්න අවස්ථාවේදී රජතුමා සිට සියලුම වැසියෝ ඒ කියන්නේ ඒ රටේ හිටපු හෙළදනාම පසුතැවිලා වෙලා අඬලා දෙවියන් වහන්සේ ළඟට ආවා. කොහෙවත් මේ වගේ කතාවක් නැහැ. එක විශාල නගරයක මේක පිටලා තියෙන ඉරාකේ එහෙදී දෙවියන් වහන්සේ පිළිගත්තා. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් පැහැදිලිව වට කියන්නේ. නමුත් එකක් දැනගත යුතුයි. මං හැමෝටම කියනවා ඒක මම ක්‍රියා කරන මගේ ජීවිතයේත්. ගීතාවලි 119 දී 11 වෙනි පදයේ තියෙනවා ගීතිකාරයා ලියනවා 119:11 එහෙදි කියනවා ඔබගේ වචනේ මගේ හිතේ මම හංගගෙන ඉන්නේ හේතුව මව් පව් කරන්න නැතුව ඉන්න පිණිස. ඉතාමත් මම නිතරම කියනවා ඉතාමත් වැදගත් උන්වහන්සේගේ පණිවිඩය. උන්වහන්සේගේ වචනය ඒක අපේ හිතවල හංගාගෙන හිටියොත් අපට වැටෙන්න තිබුණොත් අපි ඒකෙන් ඉදිරියට ගමන් කරන හේතුව වචනය අපිව ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ බලය අපට තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. මිනිස්සු ඕන එකක් කරපු දෙයක්. එකක් මං කියන්න. දෙවියන් වහන්සේ අපේ ගැන සියලු දේම දන්නවා. නමුත් අපි ප්‍රවේශයෙන් විය යුතුයි. දැන් බලන්න මේ මාර්ගයේ සුභාරංචියේ මම ඒ කොටස කියවන්න කැමති. නැත්නම් ඒ කොටස අපි බලාගමු. මාර්ගයේ සුභාරංචි 14 වෙනි පරීක්ෂයේදී 26 සිට 29 දක්වා 14 මාර්කු 20. ඒ කියන්නේ මේගොල්ලන් එදා රාත්‍රී භෝජනය කත්තා පස්සේ මේගොල්ලෝ ඔලිව කන්දට සින්දු කියා එනවා. සින්දු කියා එන අවස්ථාවේදී යේසුස් වහන්සේ 26 27 28 මේ පද තුන වලින් මොකද්ද කියන්නේ? ලොකු අවවාදයක් දෙනවා. ඒ කියන්නේ ඒ ගෝලියන්ට කියනවා ඔබ මාව අත්තරින් නැතුව ඉන්නවාද? ඒකට යා කියනවා සකරායගේ පොතේ කියනවා 13 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ සකරාය කියනවා මම එන්ඩේරාට පහර දෙනවා බැට්ලෝ විසි වෙලා යනවා කියලා. ඒක යේසුස් වහන්සේ මේ ඔලිව කන්දේ ගමන් කරන අවස්ථාවේදී දා රාත්‍රියේදී ඒ කියන්නේ ගෙත්සෙමනේ වියන්ට එන්න ප්‍රස්තමෙන් ඒ රාත්‍රියේදී එන අවස්ථාවේදී මේක කිව්වා. එන්ඩේරාට පාර දෙනවා බැට්ලෝ විසි වෙලා යනවා කියලා. එවිට බලන්න මේක යේසුස් වහන්සේ ඒ ආයත කිව්වා පමණක් නෙමෙයි. මේ ඒගොල්ලෝ පිළිගත්තා නැහනේ. හේතුව මේකයි. ඊට කලින් අපි බැලුවොත් ලූක්ගේ සුභාරංචියේ 22 24ක හත්තොත් ඒ මිනිසුන්ගේ අතරේ ලොකු තරංගයක් අපේ 12 දෙනාගෙන් කවුද ලොක්කා? ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ. නමුත් දෙවියන් වහන්සේ කිව්වා
ඉන්දියාට දැන් පාර දෙන අවස්ථාවේදී බැටලෝ විසිර වෙලා යනවා. ඒ කියන්නේ ඔබලා මාව අත්තලා යනවාද? දන්නව නේද? එහෙම කියපු අවස්ථාවේදී ඒ පමණක් නෙමෙයි. එතන කියලත් ඒ කොටස විතරයි මේ මිනිස්සු අහගෙන හිටියේ. ඊට පස්සේ කිව්වා මම නැවත නැගිට ගලිලයාට යනවා අපි ඔක්කොම එක්කව වෙලා අපි ගමන් ආරම්භ කරනවා කියලා. ඒ කොටස ඒගොල්ලෝ අමතක වෙලා. මේ කොටස විතරයි. එවිට පේතෘස් කියනවා මේ හැමෝම ඔයාව අත්තරලා ගියොත් මම ඔයත් එක්ක මැරෙන්නත් ලෑස්ති කියලා තමයි ඔය පේතෘස් කියනවා. දැන් බලන්න. ඒ කියන්නේ අර මමත්වය. උඟක් අයට ක්‍රිස්තියානි ජීවිතයේ මමත්වය මට පුළුවන්. අපි අවුරුදු ගාණක් සේවයකට අවුරුදු ගාණක් ක්‍රිස්තියානි කෙනෙක් උන්ටත් දෙවියන් වහන්සේ ඔබගේ හදවත දන්නවා. ආයි කිසි කෙනෙක් යාට කියලා දෙන්න පාස්ටර් කියන්නත් නෑ අසල්වැසියා කියන්නත් කාටවත් ඔබගේ හිත ගැන කියන්න දෙවියන් වහන්සේ ඔබගේ සියලු දරාවේ සිත දන්නවමයි. අපේ දුර්වලකම දන්නවා. නමුත් අපි දැනගත යුතු උන් වහන්සේත් එක්ක නැතුව අපට මේ ක්‍රිස්තියානි ජීවිතයේ ගත කරන්න අමාරුයි. දැන් බලන්න පේතෘස් එක පාටම කිව්වා ස්වාමිනී මේ හැමෝම ඔයා උපා කරලා පහවා ගියොත් මම නම් මැරෙන්නත් ලෑස්ති කියලා කිව්වා. මොකක්යි දේව සේවයකට එන්නත් එහෙමයිනේ. අපි යේසුස් වහන්සේ වෙන මැරෙන්නත් ලෑස්ති. ඔයා මැරුණා නම් ඊට පස්සේ වැඩක් නැහැ නේ වාගේ මැරුණත්. අපි ජීවත් වෙන්න ඕන. හේතුව මේ සුභාරංචි අනිත්‍යයට දෙන්න ඕන. පේතෘස් එහෙම කිව්වම පස්සේ බලන්න ඒක 26 28 යේසුස් වහන්සේ මේ කියනකොට 29 වෙනි පදේ එයා කියනවා කවුරු ගියොත් මම යන්නම් පාව යන්නේ නැහැ ඔබ සමග මැරෙන්නත් කැමති නැහැ. දැන් මෙයා මේ විදියට කිව්ව අවස්ථාවේදී අනිත් ගෝලිය මොකද කිව්වේ? ඒ වගේම ඒගොල්ලන් කිව්වා අපි ඔබ වහන්සේව අත්තරින්නේ නැත. ඒගොල්ලන් ඒ සින්දුවම කිව්වේ. මෙයා කියපු එකට ඒගොල්ලන් නිකන් ඒ වගේම කිව්වා. ඒක අපට බලන්න පුළුවන් 29 පරීක්ෂය කියන්නේ මාර්ගයේ සුභාරංචියේ 14 29 මේ හැමෝම කිව්වා අපිත් ඕකට සම්බන්ධ වෙන්නේ නැත. අපිත් ඔබ වහන්සේ සමග යනවාමයි කියලා. දැන් බලන්න මේක ඉතාමත් කනගාටු පණිවිඩයක්. ඒ කියන්නේ මේ යේසුස් වහන්සේ මේ මොහොතේදී දැන් කියනවා අපි ඒක කියවන්න පුළුවන් දැන් අපි 29 වෙනි දක්වා ආවනේ. හැමෝම අතරියොත් මම නම් අතරින් නැහැ කියලා. ඊට පස්සේ බලනවා 30 වෙනි පදේ. 30 වෙනි පදේ ඊටමත් පැහැදිලි. උන්වහන්සේට යා කියනවා යේසුස් වහන්සේ උන්වහන්සේට කියනවා යා මම නම් පාව දෙන්නේ නැත මම මැරෙන්නත් ලෑස්ති කියලා. දැන් 29 වෙනි පදේ ගත්තොත් අපි දැනගත යුතුයි. ඒ 29 වෙනි පදේ පොඩ්ඩක් මම කියවන්නම්කෝ. සිංහලෙන් කියමු 29 වෙනි පදේ. එහෙත් පේතෘස් කතා කොට සියලු දෙනාම බාධා වෙතත් මම නම් බාධා නොවන්නේ මී උන්වහන්සේට කීවේ. දැන් බලන්න. ඊට පස්සේ අපට කියවන්න පුළුවන් ඊටමත් කනගාටු දෙයක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ 29 වෙනි පදයට ඊටමත් වැදගත්. දැන් පේතෘස්ට
ඔය ආකාරයෙන් කියන්න පුළුවන්. හේතුව අපි දෙවියන් වහන්සේගේ වචනේ බැලුවොත් යේසුස් වහන්සේ එයාව කතා කරන අවස්ථාවේදී පේතෘස් තමයි පළවෙනි වතාවට අනිත් අය නෙවෙයි තමාගේ දල දමල දාලා. ඒ කියන්නේ එයා මාළු අල්ලන කෙනෙක්. උන්වහන්සේ කිව්වා මින් පස්සේ මාළු අල්ලන්න එපා මිනිස්සු අල්ලන්න ඕනේ. දල අත්තලා දාලා දෙවියන් වහන්සේ සමග ගියා. පේතෘස් ඒකයි ඔච්චර මමත්වයට දුන්නා. මං ඔක්කොම දමල ගාලා ආවනේ. ඊළඟට මේ යේසුස් වහන්සේ ඒගොල්ලන් අහනවා මං ගැන මොකද්ද ඕගොල්ලන් හිතන්නේ කියලා. ඉස්සල්ලාම කොට සමහර අය වොන්ද වෙන දේවල් කියනවා. යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ඇහුවා ඔබලා මොකද්ද කියන්නේ. පේතෘස් තමයි පළවෙනි විතාට වතාවට ඔබ වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ගැලවුම්කාරයා කියලා කිව්වේ පේතෘස්. වෙන කවුරුත් නෙමෙයි. ඕක මත්තේ සුභාරංචියේ 16 වෙනි පදේ කියවන්න පුළුවන්. ඒ කියන්නේ පේතෘස්ට ඒ විදිහට කරන්න පුළුවන් වුණේ මෙයා ඕක අත්දලා ආවනේ. අනිත් එක යේසුස් වහන්සේගේ කතාවේ හුඟක් අය එයාව අත්හැරලා ගියා. එයාගේ සමහර එයාත් එක්ක ගෝලියෝ හැටියට ගියා අය අත්හැරලා ගියා. එතකොට දෙවියන් යේසුස් වහන්සේ ගෝලියෝ වල්ලා අහුවා ඔබලාත් මාව අත්හැරලා යනවාද කියලා අහනකොට යෝහන්ගේ සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදයේ 67 වෙනි පදේ 68 වෙනි පදෙත් ගැත්තොත් පේතෘස් තමයි එකපාරටම කිව්වා අපි කොහේ යන්නද? ඔබ වහන්සේ තමයි ජීවමාන වචනේ තියෙන්නේ. ඔබ වහන්සේ ගාව ඔබ වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ පුතා. දැන් බලන්න ඉතින් මෙයා ගැන කොහොමද සකරායිගේ පණිවිඩය ඉන්දියාට පහර දෙන විට බැටලෝ විසිල යනවා කියලා පේතෘස් ඕක පිළිගත්තා නැහැ. නමුත් ඒගොල්ලෝ ඔක්කොම එකක් අමතක වුණා. මේක විතරයි ගැනද. උන්වහන්සේ කිව්වා මම නැවත ඔබ සියලු දෙනාම ගැලිලියාදී හම්බ වෙනවා. එහෙදී අපි එක්කහුව වෙලා ආයි ගමන් කරමු කියලා. ඒක අමතක වෙලා ඔක්කොටම. අයි යේසුස් වහන්සේ ඔක කිව්වා. අර ස්ත්‍රීවරුන් හිස් සොහන්ගේ බලලා ඇවිල්ලා කිව්වා යේසුස් වහන්සේ නැවතට ගිහින් ගැලිලියාට ගියා කියන මේ ගෝලෙ පිළිගත්තානේ. මේ කාන්තාවගේ කතාව කොහොමද අහන්නේ කියලා. දැන් බලන්න යේසුස් වහන්සේ කිව්වා මාර්ක්ගේ සුභාරංචිය 30 වෙනි පදයේ ගත්තොත් 31 කියවොත් ඊටමත් පැහැදිලි. උන්වහන්සේ කියනවා පේතෘස්ට අනිතාට පේතෘස් කියනවා මේ අද රාත්‍රියේ කිව්වොත් පැය ගානයි කුකුලා දෙවලක් හඬ නගින්න ප්‍රථමයෙන් මාව දන්නේ නැහැ කියලා ඔබ ප්‍රතික්ෂේප කරනවා කියලා යේසුස් වහන්සේ අනිත්‍යයට කියන පේතෘස් කිව්වා. හේතුව කලින් පේතෘස් කිව්වා ඔබ හරි දුර්වලයි. නමුත් මම යාඥා කරනවා. නමුත් ඔබ ශක්තිමත් වුණාම ඔබ අනිත්‍යයට උපකාර කළ යුතුයි. පේතෘස් ඔක්කොම අවත කරලා. නමුත් මේ මොහොතේදී පොඩ්ඩක් බලන්න. අවුරුදු 3ක් එකට ගිය පළවෙනියට ඔක්කොම අත්හැරලා ආපු කෙනාට කෙලින්ම මූණට කියනවා ඔබ අද රාත්‍රියේදී කුකුලා දෙපාරක් හඬනගන්න ප්‍රථමයෙන් 3 වතාවක් මාව ප්‍රතික්ෂේප කරනවා. කොච්චරද මේක ඇත්තද? මේක ඇත්ත. එදා රාත්‍රියේ මොකද්ද වුනේ? යේසුස් වහන්සේ ගිහිල්ලා පිලාතු ඉස්රාදේදී ඒගොල්ලෝ එයාට විරුද්ධව කතා කරන අවස්ථාවේදී මෙයා ගියා ටිකක් ඈතින් ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා බය ආවොත් යෝහන්ගේ පළවෙනි යෝහන්ගේ පොතේ ඉතාමත් පැහැදිලිව තියෙන 4 වෙනි පරිච්ඡේදයේ
බයන අවස්ථාවේදී ප්‍රේමය එතනින් නැහැ. බලයයි ප්‍රේමය එකතු වෙන්නේ නැහැ. ප්‍රේමයෙන් බය આવොත් ප්‍රේමය එතන නැත. දැන් බලන්න මෙච්චර කරපු තැනත්තා අර එදා රාත්‍රියේදී ගෑනු ළමෙක් ඒගෙන වෙනකොට සොල්දාර කෙනෙකුත් නෙමෙයි ප්‍රධාන පූජකවරයෙකු නෙමෙයි නැත්නම් ඒගොල්ලන්ගේ දෙවෙනියත් නෙමෙයි ප්‍රධාන පූජකාරගේ වැඩකාර තරුණ ගෑනු ළමයෙක් මෙයාව දැකලා කියනවා මෙයාත් අරයත් එක්ක හිටියා කියවම මෙයා එක පාට නැහැ කිව්වනේ එක පාට මම විස්තර කියන්නේ මිනිහා දන්නේ නැහැ කියලා කිව්වා මේක යේසුස් වහන්සේ කිව්වනේ මම කියයි කියලා එවිට කුකුලාගේ හඬ ඇහුණා දෙවෙනි වතාවට ඒ ගෑනු ළමයි මායි දැකලා කිව්වා මම ආශ්‍රයක් කියනවා ඒ දන්නේ නැහැ කියලා මින් පස්සේ වියා පිටිපස්සේ ගිහිල්ලා ටිකක් තනියම නැහැ අනිත් මිනිස්සු එක්ක එත සීතලයිනේ ඒ ගින්දර ගාව ඉන්න අවස්ථාවේදී ඒ අය මෙයා වල්ලා කිව්වා එයාගේ කටහඬෙන් කිව්වා ඔබ ගැලිලියගේ වචන තියෙන ඔයාගේ කටහඬෙන් එම නිසා ඔබ එයා සමග හිටියපු කෙනෙක් වෙන්න යුතුයි කියලා එවිට එයා කිව්වනේ මම දන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් ඒ වෙලාවේදී කුකුලාගේ හඬ දෙවෙනි වතාවටත් මට ඇහුණා. එතකොට තමයි එයා දැනගත්තා. මේ යේසුස් වහන්සේ මට මේක කිව්වා. මම කිව්වා නෑ මම අර මමත්වය තිබුණානේ. අපි හැමෝටම මේක තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඉතාමත් වැදගත් පදේ යෝහන්ගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. ඒකේ ඉතාමත් වැදගත් පදේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ කිව්වා මම තමයි මිදිවැල ඔබ තමයි අතු. ඔගොල්ලන් අපිත් එක්ක රැඳිලා සිටි ඒ කියන්නේ අත්තක් හැටියට ඒ මිදිවැලේ අපි හොඳටම හේතු වෙලා නැත්නම් පොරොන්දු වෙලා තිය යුතුයි. 5 වෙනි පදේ කියනවා මම නැතුව ඔබ කිසි කෙනෙකුට මොනවත් කරන්න බෑ. ඒකයි මේ අමාරු කාලයේදී උන්වහන්සේ අපි සමග ඉන්න අවස්ථාවේදී අපි කිසි දෙයකට අභිභාවීට ඕනේ නැහැ. උන්වහන්සේ සියලු දේම අපට සැපයනවා. අපට ආරක්ෂා දෙනවාමයි. අපට සම්පූර්ණ සුවය දෙනවාමයි. අපි උන්වහන්සේත් එක්ක රැඳිලා සිටිය යුතුයි. උන්වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. දැන් පේත්‍රුස් ඔය කුකුලාගේ හඬ ඇහුවන් පස්සේ මිනිහා කියනවා එළියට ගිහලා අඬන්න පටන් ගත්තා. ඒ මොහොතේදී අර කවුද යූදස් වගේ එළියේ ගිහිල්ලා තමාම මරාගත්තා නෙමෙයි. මෙයා එළියේ ගිහිල්ලා අඬලා මතේ සුභාරංචි තාමත් හොඳට කියන තාමත් දරුණු විදිහට අඬලා එයා වෙනස් වුණා. එදා වෙනස් වෙච්ච පේතෘස් තමයි පෙන්තිකෝස් දවසේදී ක්‍රියාපොතේදී අපි බලන්න නිර්භීතව දෙවියන් වහන්සේගේ වචන කියන අවස්ථාවේදී 6000ක් දෙවියන් වහන්සේ පිළිගත්තා. ඒගොල්ලන්ව අඬ ගහලා තරවාට කරලා එතකොට පේතෘස් මොකද කිව්වේ? දෙවියන් වහන්සේගේ දකින්න දේ කියපු දේ අපි කියනවා මිසක් ඔගොල්ලන්ගේ හඬට අපි ඉඩ දෙන්නේ නැත. බලන්න එච්චර නිමීර්තල වෙනස් වුණේ කොහොමද? අඬලා දෙවියන් වහන්සේ කිව්වනේ ඔබව යක්ෂයා දුර්වල කරන්න කැමති නමුත් මම යාඥා කරනවා ඔබ ධෛර්යවත් වුණාම පස්සේ අනිත් අයට එක්ක ඉදිරියට ගමන් කරන්න කියලා. මේක ඉතාමත් වැදගත්. දැන් පේතෘස් මේක හොඳටම ඉගෙන ගත්තා. ඒ පේතෘස් ඉගෙනත පමණක් නෙමෙයි. එයා කියනවා පළවෙනි පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදේ ගත්තොත් මං හිතන්නේ ඒක 10ද 18ද කොහෙද 16ද කොහෙද
එයා කියනවා අපි ධෛර්යවත් වෙන්නේ උන්වහන්සේගේ කරුණාවෙන්. ඒක කල් යනවා. එක පාටෙන් නැත. ඒක කල් යනවා. නමුත් පේතෘස් ඒ වගේම පේතෘස් කියනවා මේකේ ඉගෙන ගත්තා පස්සේ උන්වහන්සේගේ පේතෘස් ආගේ වචන ඉතාමත් පැහැදිලි. පේතෘස්ගේ පොතේ පළවෙනි පේතෘස්ගේ පොතේ එයා කියනවා අපි හැම මොහොතේදීම කවුරු හරි අපිට ප්‍රශ්න කරන අවස්ථාවේදී හරියකාර උත්තර දෙන්න අපි සූදානම් විය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒක අපි යටහත්කමින් කරුණාවෙන් ඒකට හරි පිළිතුරු දිය යුතුයි. එයා ඉගෙන ගත්තා ඒක. එක පාට දන්නේ නැහැ කියලා කිව්වා. අපි ප්‍රවේශමෙන් අපේ කතාව ඒ කියන්නේ අනිත් අයට උත්තර දෙන අවස්ථාවේදී අපි ඉතාමත් ප්‍රේමයෙන් යටහත්කමින් අපේ ගැලුම්කාරයා අපේ අදහස අපි කොයි මාර්ගයේද යන්නේ අපි යම් කිසි දවසක කොහෙද ඉන්නේ මේවා සියලු දේම ඉතාමත් සුවඳින් අනිත්‍යයට කිය යුතුයි. නැත්තම් පවුල්තුමා කිව්වා වගේම මම මේ මොහොතේදී ඇස් වැහුවොත් මගේ ආත්මය තියෙන ස්වාමීන් වහන්සේ ළඟට. ඒ මොහොතේදී ඒක ඉතාමත් වැදගත්. ඕක තමයි පේතෘස් කිව්වේ. ඒකට තමයි පේතෘස් කියනවා පළවෙනි පේතෘස් පොතේ මම හිතන්නේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට බැලුවොත් අපි වර්ධනය විය යුතුයි. ප්‍රේමයෙන් චරිතයෙන් කමාව දීමෙන් ඒ වගේ සියලු දේම යා නම් කරනවා එතන. ඒක විලාම නැතිස කියවන්නේ නැහැ. එයා මේක ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත නිසා එයාගේ දෙවෙනි පේතෘස් පොතේ එයා ඉතාමත් පැහැදිලිව කියන්නේ අර මං කිව්වා වගේ තුන්වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉතාමත් වැදගත් පදේ එයා කියනවා අපි මේ වර්ධනය වෙන්නේ එක පාට නෑ. ෂණිකව නෙමෙයි. හුඟක් අය බලාගෙන ඉන්නේ එහෙමනේ. ෂණිකව අත දෙබ්බ වෙනසල ඒක බොරුවක්. ඒක තමාගේ ජීවිතයේ දවස් පතා ඒක වර්ධනය විය යුතුයි. ඒකයි පේතෘස් කියන්නේ. ඔක එක පාට එන්නේ නැහැ. මං හිතන්නේ හැටියට කියොත් හොඳයි කියලා මං හිතන්නේ පුළුවන් ඒකේ පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පේතෘස් පළවෙනි පේතෘස්ගේ පොතේ දෙවෙනි පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. දෙවෙනි පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. එහෙත් අපගේ ස්වාමී වූ ගැලුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිදී උන්වහන්සේගේ දැනගැනීමෙහිදී වර්ධන වෙලා දැනටත් සදාකාලටත් උන්වහන්සේට ගෞරවය දේවා කියලා කියනවා. ඒ කියන්නේ ඒක අපි දවස් පතා ඒක වර්ධනය වෙන්න ඕනේ. දැන් අන්තිමට මම කියන්න කැමති දෙවෙනි පේතෘස්ගේ පොතේ පළවෙනි පදේ දෙවෙනි පේතෘස්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට අපි කියවලා බලමු. ආදාළ වූ සියලු දේ අපට දී තිබේ. ඒ කරුණා කොට උන්වහන්සේ තමන් ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ
කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්කර මෙන් නුඹලා ගැලවීම. ඒ පොරොන්දු කරුණා කොට ගෙන පෙනස එසේ නම් කාරණය නියම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද ගුණය සමග දැනගැනීමේද දැනගැනීමේ සමග පමණයි ක්‍රියා කිරීම. ඒ වගේ කීපයක් එතන කියලා තියෙනවා. ඒ කියන්නේ පේත්‍රුස් තමාගේ ජීවිතයේදී සිද්ධ වූ දේ මතක් කරමින් ඒවා අපට සිහි කරනවා. අපි උන්වහන්සේට මේ මොහොතේදී අපි තීරණයක් ගමු. අපි ඇදහිල්ලෙන් ඉදිරියට ගමන් කරනවා. මොන බාධාව අපට තිබුණත් රටේ හෝ පුද්ගලික ජීවිතයේ හෝ පවුලේ හෝ වේවා දෙවියන් වහන්සේගේ වචනය කියවලා ඒ අනුව ගමන් කළ යුතුයි. අපට වෙන මාර්ගයක් නැත. එකම මාර්ගය උන්වහන්සේ අපි සමග. මම නිතරම කියන දේ මේකනේ. යෝහාන්ගේ සුභාරංචිය 17 වෙනි පරීක්ෂයේදී ඊටමත් ලොකු පණිවිඩයක් තියෙන එකේ 23 වෙනි පදේ 14 ඒ 23 වෙනි පදේ කියනවා ඔබ මාව ප්‍රේම කරනවා නම් අපිත් ඔබ ප්‍රේම කරනවා. ඒ පමණක් නෙමෙයි මමයි පියාණන් වහන්සේ ඔබගේ නිවසේ වාසය කරනවාමයි. පොඩ්ඩක් හිතලා බලන්න මේ අමාරුකම් කාලයේදී සුද්ධාත්මන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතයේ ඉන්නවාමයි. ඒ පමණක් නෙමෙයි පියාණන් වහන්සේ පුත්‍රාණන් වහන්සේ ඔය කොහේ හිටියොත් ඕගොල්ලෝගේ නිවසේ ඉන්න. එවැනි අවස්ථාවක පියාණන් වහන්සේ පුත්‍රයාණන් ආත්මා තුන් දෙනාම ඕගොල්ලෝගේ නිවසේ ඉන්න අවස්ථාවේදී ඕකට මොන බාධාවක්වත් එන්නේ නැත. ඒක විශ්වාස කරන්න. මේ කාලයේදී සියලු දේම සැපෙන දෙවියන් වහන්සේ ඒ තුන් දෙනාම ඔබගේ නිවස ඔයා ඒට දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නේ. එච්චරයි. දෙවියන් වහන්සේ ඔබ සියලු දාන්ටම ආශිර්වාද කරනවා. අපි ආඥා කරමු. ස්වර්ගයේ පියාණන් නැවතත් මේ උද්‍යාසන කාලයේදී අපට වහන්සේගේ වචන අහන්න අවස්ථාව දුන්න නිසා ස්තුති ස්වාමින් වහන්සේ. අපි සියලු දෙනා එක්ක රැස් වෙන්න බැරි නිසා අපි අපේ නිවසල ඉන්න ස්වාමින්. නමුත් ඔබ වහන්සේ අපි සමග. ස්වාමින් වහන්සේ මේ පණිවිඩය අහන්න සියලු දෙනාගේ මේ නිවසේ ඔබ වහන්සේ ආරක්ෂා දෙන මැනව. ඒ අයට උමනා සියලු දේම දෙන්න ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ ශක්තිය අමතක නොකරා ඒගොල්ලන්ගේ විශ්වාසය ඔබ වහන්සේ තුළ තියෙන අවස්ථාවේදී ඔබ සියලු දේම සැපෙන. සුවේද දෙන්න ස්වාමින් වහන්සේ සියලු දේම සැපයන්න ස්වාමින් වහන්සේ. ඒ සියලු දෙනාම ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ වගේම මේ රජයේ ඔබ වහන්සේගේ අතට වාර දෙනවා ස්වාමින් වහන්සේ. මේකේ නායකයාගේ හිත ඔබ වහන්සේගේ අතේ තියෙන නිසා අපි යාඥා කරනවා ඒක වෙනස් කරලා අපේ සාමයෙන් සතුටෙන් මේ රටේ ජීවත් වෙන්න ඒක මාර්ගයේ සලස්වන්න ස්වාමින් වහන්සේ. මේ සියලු දෙනා සියලු දෙම ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.